අපි අද පටන් ගමු අනුපාත පාඩම. හරි. මාතෘකාව දාගන්න අනුපාත. මාතෘකාව අනුපාත. හරි. ඔයගොල්ලෝ අනුපාත ගැන අහලා ඇති. මොනවද අනුපාත කියන්නේ? අනුපාත කියලා කියනවා මොනවටද? මේක සමහර ලාවට ඕගොල්ලෝ මේ පට්ටි කියන්නේ අමතක කරන තැනකුත් තියෙනකොට මේ අනුපාත කියලා කියන්නේ භාගයක්ම. හරි? අනුපාතයක් කියලා කියන්නේ වෙනස් දෙයක් අමුතු දෙයක් නෙමෙයි. භාගවලටම තමයි අනුපාත කියලා ලියන්නේ. අනුපාතයක් කියලා කියන්නේ අපි කියමු මෙන්න මෙහෙම දෙකෙන් එක. හරි? මේක අනුපාතයක් විදිහට ලියන්නත් පුළුවන්. කොහොමද? මේ එක හරය හැමතිස්සෙම මේ ලවයේ තියෙන උත්තරේ ඉස්සරහට එන්නේ 1ට 2. හරි? අපිට ඔන්න ඔය විදිහට මේ භාග කියන ඒවා ලියන්න පුළුවන් අනුපාත විදියට. හරි? ඒතර අනුපාත කියලා අපි ඉගෙන ගන්න මේ අමුතු පාඩමක්වත් වෙනස් පාඩමක්වත් මුකුත් නෙවෙයි. අනුපාත කියන්නේ එක්තරා ආකාරයකට භාග. දැන් සමහර කෙටි ප්‍රශ්න අහලා තියෙනවා සමහර අවුරුදු වල මෙන්න මෙහෙම දැන්. යම් කිසි දෙයක මිල 1ට 2ක් ලෙස එහෙම නැත්නම් අපි කියමු 5ට 3ක් ලෙස ඉහළ යයි. හරි? පරණ මිල මෙච්චරයි නම් අලුත් මිල කොච්චරද? ওই වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි? එතකොට ওই වගේ තැන්වලදී ළමයි අමතක කරන පළවෙනිම කර්ම තමයි මේ අනුපාතයක් කියන්නේ මොකද්ද? භාගයක් කියන එක. හරි? ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න අනුපාත කියන එක තවත් පැත්තකින් අපිට ගන්න පුළුවන් භාගයක් කියලා. හරි? ලියාගන්න මාතෘකාව දී ඇති අනුපාතයක් භාගයක් ලෙස ලිවීම. දී ඇති අනුපාතයක් භාගයක් ලෙස ලිවීම. ඒතර මේ පේනවනේ. මේ ඉස්සරහ තියෙන කෙනා තමයි කාට එන්නේද? ලවයට එන්නේ. පිටිපස්සින් ඉන්න කෙනා තමයි හරයට එන්නේ. හරි? මම දැන් දානවා භාග සංඛ්‍යා ටිකක්, අනුපාත ටිකක්. ඔයගොල්ලෝ මේ ටික ලියන්න ඕනේ භාග විදියට. භාග විදියට තියෙනවා අනුපාත විදියට. දැන් මේ අනුපාත කියවන්නේ කොහොමද? ඒක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන පොඩි කාලේ. කියවන්නේ කොහොමද? එක එක විදියට කියවනවා. හරි? කියවනවා කියන්නේ එක එක විදියට ශබ්ද කරනවා කොයි විදියට හරි. සමහරු කියනවා 1ට 3 කියලා කියනවා. නැත්නම් 1/3 කියලා කියනවා. හරි? 1/3 කියලා කියනවා 1ට 3 කියලා කියනවා. දෙකම ශබ්ද කරන විදිය දෙකම හරි. සාමාන්‍ය මම ඉස්සරහට යද්දි කතා කරගෙන යන්නේ මට ටයන්න තමයි කියවෙන්නේ 1ට 3 කියලා තමයි මට කියවෙන්නේ. හරි? අපි හරවලා බලමු. මේක හැරෙවුවම කොහොමද එන්නේ එහෙනම් 1 බෙදීම 3යි. මේ ඉස්සරහ තියෙන කෙනා හැමතිස්සෙම ඊට උඩටමයි එන්නේ දැන්. ඇත්තටම වෙන්නේ මෙන්න මේ ඉලක්කම යට ගේන එක විතරයි. මේ පිටිපස්සේ තියෙන කෙනා යට කරකලා ගේනවා. ඔච්චරයි. ඒක මතක තියාගන්න. හරි? එහෙනම් මෙතන 2 බෙදීම 5. මෙතන 9 බෙදීම 2යි. ඔන්න මේක අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කරලා කියන්න පුළුවන් 4යි 2කින් 1යි කියලා. හරි? මේක ඕක ඔයගොල්ලෝ හිර වෙන්නේ නැති. හිර වෙන්න එපා. හදමු. ඉස්සරහා තියෙන කෙනා ඉර උඩටම එන්නේ පුතේ. 3න් 2 ඉර උඩටමයි. බෙදීම මෙයා ඉර යටට එනවා. ඔය විදිහට එන්නේ. ඒතර පුතේ අපි ඉගෙන ගත්ත මොකද්ද? භාගවල බෙදීමක් කියලා දෙයක් නැහැ. හරි? භාගවල බෙදීමක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ මොකද්ද? පරස්පරය දාලා ගුණ කිරීමක් නේ. දැන් මේක අපි තව විදිහකට කිව්වොත් මෙහෙමනේ තියෙන්නේ. 3න් 2 බෙදීම දැන් මේක කෙනෙක්ට තේරෙන්නේ නැත්නම් මම මේ පෙන්නන්නේ දිගම විදිය. 3න් 2 බෙදීම 6න් 1. භාගවල බෙදීමක් නැහැ නේ පුතේ.
මොකක් කරන්න වෙනවද අපිට 3න් 2 ගුණ කිරීම 1න් 6 මෙයා උඩයට මාරු කරන්න වෙනවා. එහෙනම් මේ දෙන්න බෙදනවා 3න් 2යි 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 මෙතන කීයද උත්තරේ එතකොට 4යි. හරි 2යි 2යි ගුණ වුණාම 4යි. ඉතින් යට එකම නෙන්නේ. හරි. එහෙනම් මේකත් හදන්න ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේ දෙකත් හදලා බලන්න. කෙනෙක් දැන් ඕක හිර වුණා නම් උතන මේකේ දැන් මෙතන භාග දෙකක්ම තමයි තියෙන්නේ. හරි. ඒක ගැන හිතන්න එපා. අපි ඉගෙන ගන්න විදිහ ලියන්න. මේ භාගෙ බෙදීම මේ භාගෙ. හරි. එතකොට භාගවලදී මොකද්ද? දැන් 3න් 2 බෙදීම 6න් 1 භාගවල බෙදීමක් කියලා දෙයක් නැහැ. මේක තවත් පැහැදිලි වෙනවා මේක ලිව්වේ. මේ පිටිපස්සේ ඉන්න කෙනා මොනව කරනවද? පරස්පරය දාලා ගුණ කරනවා. හරි. හරි. මේක කොහොමද හදන්නේ? 6ට භාගය. හරි 6ට භාගය. මේක ලියන්න පුළුවන් අපිට පුතේ කොහොමද 6 බෙදීම භාගෙනේ 6 බෙදීම භාගෙ. ඒතර මේ විදිහේ යම් කිසි දෙයක් ආවොත් මේ කියන්නේ මොකද්ද? ඔක මම මේ හැමෝටම සරල විදියට හදන්නේ. හරි අපිට මේක එකපාර හදන්න පුළුවන් විදියකුත් තියෙනවා. හරිද? මේක මේ අපිට එකපාර හදන්න පුළුවන් විදියකුත් තියෙනවා පුතේ. හය බෙදීම භාගය කියලා ලියන්න පුළුවන්. මම මේ කියන්නේ පුදේ පොඩ්ඩක් මේක දිග වුණාට මෙයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිය තමයි මම මේ කියන්නේ. නැත්තම් මෙතනදිම කෙලින්ම අපි ලියන විදියකුත් තියෙනවා. කොහොමද? මේ ඉර උඩ. දැන් මේකනේ ප්‍රධාන බෙදීම. මේ ප්‍රධාන බෙදීමෙන් ඉර උඩ තියෙන එක්කෙනාව එහෙම්මම ලියලා ඊට පස්සේ තියෙන එක්කෙනාව ಗುಣ කිරීමක් දාලා අපි ලියනවා උඩයට මාරු කරලා. ඕක තමයි එකපාර ලියන විදිය. හරිද? ඒක කෙනෙක්ට හිතා ගන්න අමාරු වෙනා ප්‍රශ්නයක් නෑ. අපි ගමු මොකද්ද මේ කියන්නේ? 6 බෙදීම භාගය. හරි. ඒතර පුතේ අපි ගන්නවා භාගවල මොකක් නැද්ද? බෙදීමක් කියලා දෙයක් නෑ. තියෙන්නේ මොකද්ද? ಗುಣ කිරීමක් පරස්පරය දාලා. එහෙනම් 6 වරක් දෙක කියන්නේ කීයද? 12යි. හරි 12යි. දැන් බලන්න ඔයගොල්ලෝ භාගයක් ලෙස දක්වන්න කියලා කිව්වේ. මෙතන භාගයක් නැහැ. භාගයක් තියෙනකොට මේකට නොලිව්වට කවුරු ඉන්නවද? මේ අපි ලිව්වේ නැතුණාට යට එක තියෙනවනේ. හරි. ඊළඟට අන්තිම එක මම හදන්නම් මෙතන උඩින්. තුනෙන් දෙකට 4. ඒ කියන්නේ පුතේ 3න් 2 බෙදන්න ඕනේ 4න් නේ. එහෙනම් මේක එකපාර හැදුවොත් කොහොමද දෙන්නේ? අපි මේක එකපාර මේ ඉර උඩ ප්‍රධාන බෙදීමෙන් ඉර උඩ තියෙන භාගය හැමමයි මෙයා මොකක් කරනවද ගුණ කිරීමක් වෙනවා මේ භාගය වෙනකොට ගුණ කිරීමක් වෙනවා සහ මෙන්න මේ ඉර යට තියෙන කෙනා උඩයට මාරුනවා දැන් 4 යට එකයි ඉන්නවනේ මේ උඩයට මාරු වුණාම මොකද වෙන්නේ 4න් එකක් වෙනවා එහෙනම් මෙයයි බෙදෙනවා 2යි දැන් ගුණ වුණාම උත්තර එනවා 6න් 1යි 6න් 1යි හරි ඔන්න ඔය විදිහට ඔතන ඉඳලාම මතක තියාගන්න ඉස්සරහට යද්දි මේ ටික එතකොට බේසික් හරි තව දෙයක් ඔයගොල්ලෝ මතක තියාගන්න අනුපාත දෙකක් අපි ලියනවා නම් හරි මේක හොඳට ඔළුවේ තියාගන්න අනුපාත දෙකක් අපි ලියනවා නම් පුතේ ඒ අනුපාත දෙක එකම ඒකකයකින් තිබිය යුතුයි හරි එකම ඒකකයකින් ඒ කියන්නේ අපි ගන්න සෙන්ටිමීටර් නම් දෙකම සෙන්ටිමීටර වෙන්න ඕන මීටර් නම් දෙකම මීටර වෙන්න ඕන හරි එහෙම නැත්නම් ඒ කියන්නේ තේරෙනවනේ එකම ඒකකය හරි දැන් සෙන්ටිමීටර සහ මීටර අතර අනුපාත ලියන්න බෑ හරිද හරි ඒකත් අපි පොඩි නෝට් එකක් දාගමු ලියා ගන්න විශේෂ පෑනකින් කියන්නේ විශේෂ පෑනක මේ රතු පාටින් වගේ මුතු පාටින් හරි කළු පාටින් හරි ඔයගොල්ලෝ කැමති පාටකින් ලියා ගන්න එක ලියා ගන්න අනුපාත ලියන විට එම රාශීන් මේ අතරම අනුපාත ලියන ඒවට අපි කියනවා රාශීන් කියලා හරි අනුපාත ලියන විට දිග උස බර ඔය හැම දෙයක්ම පොදුවේ තමයි රාශීන් කියලා අපි කියන්නේ කාලය හැම එකක්. හරි. අනුපාත ලියන විට රාශීන් එකම ඒකකයකින් තිබිය යුතුය. රාශීන් එකම ඒකකයකින් තිබිය යුතුය.
ලියාගන්න දී ඇති රාශීන් දෙක අතර අනුපාත ලියා මේ ගන්න ලියාගන්න පුතේ දී ඇති රාශීන් දෙක අතර අනුපාතය ලියා සරල කරන්න දී ඇති රාශීන් දෙක අතර අනුපාතය ලියා සරල කරන්න හරි ප්‍රශ්නයක් තියෙන්නේ හරි ප්‍රශ්නයක් තියෙන ලියාගන්න ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 20ද ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 20ද පළල සෙන්ටිමීටර් 18ද වේ ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 20ද පළල සෙන්ටිමීටර් 18ද වේ දිග හා පළල අතර අනුපාතය ලියා සරල කරන්න ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 20ද පළල සෙන්ටිමීටර් 18ද වේ දිග හා පළල අතර අනුපාතය ලියා සරල කරන්න හරි කරන්න බලන්න කොහොමද එතකොට දැන් මේක පුතේ දිගයි පළලයි දෙකම තියෙන සෙන්ටිමීටර වලින් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ එහෙනම් අපිට ලියත හැකි දිගට පළල දැන් ඔය විදිහට භෞතිකව ලියන්න පුළුවන් ඒ කියන්නේ දිග පළල කියලා ලියලා දිග කීයද 20යි පළල කීයද 18යි හරි දැන් මේක සරල කරන්න කියලා කිව්වනේ නේද හැකිතාක් සරල කර දක්වන්න කියලා කොහොමද සරල කරන්නේ පුතේ මේ දෙන්නම බෙදෙන්නේ එකම සංඛ්‍යාවකින් නම් බෙදන්න ඇයි එහෙම කියන්නේ? දැන් අපි ගත්තොත් මේක භාගයක් විදිහටනේ අපි ඉගෙන ගත්ත මේ අනුපාත කියන්නේ භාගනේ. මෙහෙම ලිව්වොත් අපිට පුළුවන් නේද මේ දෙන්න බෙදන්න දෙකෙන්. මේ දෙකෙන් බෙදුවම මෙයා 10යි මෙයා 9යි. අන්න ඒ වගේම තමයි දැන් මේක හරහට ලිව්වා කියන්නේ මේ දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදන්න පුළුවන්. හරි? දෙන්නම හැබැයි එකම සංඛ්‍යාවකින් බෙදෙන්න ඕන. එහෙනම් 20 දෙකෙන් බෙදුනම කීයද? 10යි. මේ දෙන්නම දෙකෙන් බෙදෙනවා. 18 දෙකෙන් බෙදුනම 9යි. ඔතනින් එහාට බෙදන්න බෑ. එහෙනම් ඕක තමයි අවසාන පිළිතුර. ඔන්න ඔහමයි අනුපාත ලියලා හැකිතාක් සරල කරන්න කිව්වොත් කරන්න. හරි. ඉස්සෙල්ලා බලන්න නැග මේ දෙන්න ඉන්නේ එකම එකකයකින්ද කියන එක. ඒක හරීම වැදගත්. හරි. හොඳට ඔළුවේ තියාගන්න එක. හරි. තියාගන්න ඊළඟ ප්‍රශ්නෙකුදී කැපිටල් A දැන් මම මේ ඍජු කෝණාශ්‍රයක් සහ සමචතුරාශ්‍රයක් ගැන කියන්න යන්නේ. කැපිටල් A කියලා ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරි තියාගන්න කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 9ද කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 9ද කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 9ද පළල සෙන්ටිමීටර් 8ද වේ. මේකේ දිග 9යිලු දිග 9යි සෙන්ටිමීටර් පළල සෙන්ටිමීටර් 8යි. හරි. ඊළඟ ලියාගන්න කැපිටල් B සමචතුරාශ්‍රයේ B කියලා කියන්නේ සමචතුරාශ්‍රයක්. හරි. කැපිටල් B සමචතුරාශ්‍රයේ පැත්තක දිග 12ද වේ. මේකේ පැත්තක දිග සෙන්ටිමීටර 12ද වේ. පැත්තක දිග සෙන්ටිමීටර 12ද වේ. ප්‍රෝමිලක්කම් 1 ප්‍රශ්නය කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කැපිටල් A ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය
कैपिटल B समचतुरस्‍රයේ පරිමිතියට දරන අනුපාතය ලියා कैपिटल B समचतुरस्‍රයේ පරිමිතියට දරන අනුපාතය ලියා कैपिटल B समचतुरस्‍රයේ පරිමිතියට දරන අනුපාතය ලියා सरल කරන්න कैपिटल B समचतुरस्‍රයේ පරිමිතියට දරන අනුපාතය ලියා सरल කරන්න ප්‍රෝමිලක්කම් දෙක ප්‍රෝමිලක්කම් දෙක कैपिटल A ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය कैपिटल A ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය B समचतुरस्‍රයේ වර්ගඵලයට දරන අනුපාතය ලියා සරල කරන්න कैपिटल A ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය B समचतुरस्‍රයේ වර්ගඵලයට දරන අනුපාතය ලියා සරල කරන්න හරි හදන්න බලන්න පරිමිතිය හා වර්ගඵලය අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා හරි ඒ දෙක හොයන්න පුළුවන් නේ ඍජු කෝණාශ්‍රයක समचतुरस्‍රයක අනිත් එක තියෙන්නේ හරි හොයලා ලියලා බලන්න සරල කරන්න ඔය ප්‍රශ්න දෙක කරන්න බලන්න පළවෙනි එක කොහොමද දෙන්නේ පුතේ එතකොට අපි ගත්තොත් A සහ B අතර A ගේ B ගේ පරිමිතියනේ කතා කරේනේ A ගේ B ගේ ඒ ඍජු කෝණාශ්‍රයේ දිග හරි අපි නෑ ගත්තොත් රූපයක් ඍජු කෝණාශ්‍රයේ දිග 9යි පළල 8යි හරි එහෙනම් මේ පැත්ත 9යි මේ පැත්ත 8යි නේ ඒ කියන්නේ 9ව දෙකක් 18යි මෙතන 18යි sorry 8යි එකතු කරාම 16යි එහෙනම් 18යි 16 එකතු කරාම කීයද 34යි නේ 34යි මෙයාගේ පරිමිතිය समचतुरस्‍රයේ පැත්තක දිග 12යි නේ ඒතර මේ පැත්තත් 12යි 12ව 4ක් කියලා කියන්නේ කීයද පුතේ 48යි එහෙනම් මේ දෙක සරල කරාම කොහොමද එන්නේ අපිට බෙදන්න පුළුවන් දෙකෙන් නේ දෙකෙන් බෙදුවම 17යි මෙයා බෙදුවම 24යි ඔතනින් එහාට බෙදිල්ලක් නැහැ ඕක තමයි දෙකෙන් තමයි බෙදන්න පුළුවන් හරි ඔන්න එතකොට පරිමිතිය 4ක් අනුපාතය හරි ඊළඟට බලුවොත් අපි වර්ගඵලය අතර A ගේ B ගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය කියන්නේ 9 වරක් 8 දිග වැඩි කිරීම ඵල දෙකම සමචතුරස්‍ර වගේ නේ හරි මෙයාගේ දිග වැඩි කිරීම ඵලලනේ ඒ කියන්නේ 9 වරක් 8 කීයද 9 වරක් 8 72යි B මෙයාගේ 12 වරක් 12 කියන්නේ කීයද 144යි මේ දෙකම පුතේ බෙදලා කීයෙන් දෙකපාරකට 72කින් බෙදන්න පුළුවන්. ආට හරි එහෙම පේනවා නම් ප්‍රශ්නයක් නැහැ. එකපාර 72කින් බෙදලා කියලා එහෙම පේන්නේ නැත්තා. කිසිසේත්ම දුක් වෙන්න එපා. Tamanට දෙකෙන් බෙදනවා පේනවා කියලා දෙකෙන් බෙදනවා කියලා පේනුණා නම් දෙකෙන් බෙදන්න. බෙදලා ඊට පස්සේ ආයෙ දෙකෙන් බෙදනවා කියලා පේනුණා ඒත් බෙදන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳේ. මේ එකපාර පෙනීම අවශ්‍යම නැහැ. හරි. එහෙම අවශ්‍ය නැහැ. මට පේනවා මේ දෙන්නම මට පේනවා. මම කියන්නේ මට පේනවා 72කින් බෙදනවා කියලා. මම බෙදනවා 1යි. මෙයා බෙදුනම 2යි. 1ට 2යි කියලා එනවා. අන්න ඔය විදිහට තමයි අනුපාත ලියන්නේ සහ සරල කරන්නේ. හරි. හරි. අපි දැන් තව එකක් බලමු. ලියා ගන්න. භාජනයක එකම තරමේ හා එකම හැඩයේ රතු බෝල 6ක්ද භාජනයක එකම තරමේ හා එකම හැඩයේ රතු බෝල 6ක්ද
භාජනයක එකම තරමේ හා එකම හැඩයේ රතු බෝල 6ක්ද නිල් බෝල 9ක්ද නිල් බෝල 9ක්ද නිල් බෝල 9ක්ද කහ බෝල 15ක්ද වේ. කහ බෝල 15ක්ද වේ. නිල් බෝල 9යි කහ බෝල 15ක්ද වේ. මෙහි තිබූ රතු බෝල ගණන මෙහි තිබූ රතු බෝල ගණන මුළු බෝල ගණනට දරන අනුපාතය ලියා මෙහි තිබූ රතු බෝල ගණන මුළු බෝල ගණනට දරන අනුපාතය ලියා සරල කරන්න. හරි හදන්න බලන්න. හරි. කොහොමද ලියන්නේ? රතු බෝල කීයක් තියෙනවද මේකේ? කීයක් තියෙනවද? මෙතන මම ගන්නවා රතු කියලා ගන්නවා මෙතන ගන්නවා මුළු බෝල. හරි. රතු බෝල කීයක් තියෙනවද පුතේ? රතු බෝල 6යි. මුළු බෝල කීයද? මුළු බෝල කීයද? 6යි 9යි 15යි 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 30යි. මුළු බෝල 30යි. එහෙනම් මේ දෙන්නම බෙදනවා කියද? 6ෙන් බෙදත හැකි නේ. 6ෙන් බෙදත හැකි 1ට 5යි. 1ට 5යි. කියලා එනවා. හරි. ඊළඟට මේක ලියා ගන්න. capital A කියලා පුද්ගලයෙක්. හරි. capital A පුද්ගලයාගේ වැටුප රුපියල් 12000ක්ද capital A පුද්ගලයාගේ වැටුප රුපියල් 12000ක්ද B පුද්ගලයාගේ වැටුප රුපියල් 18000ක්ද B පුද්ගලයාගේ වැටුප රුපියල් 18000ක්ද C පුද්ගලයාගේ වැටුප රුපියල් 20000ක්ද C පුද්ගලයාගේ වැටුප රුපියල් 20000ක්ද වේ. රුපියල් 20000ක්ද වේ.
කොහොමද? දැන් ඔතනදී 3ක් එනවා නේ. එහෙමයි 3ක් ආවත් පුතේ එතකොට මේ ඒ 3 දෙනාම බෙදෙන සංඛ්‍යාවකින් තමයි බෙදන්න ඕනේ. හරි? 3ක් ආවා කියලා බය වෙන්න එපා. ලියන්න. අනුපාත 3ක් නෙමෙයි 4ක් වුණත් එක පෙළට ලියන්න පුළුවන්. හරි? A ට B ට C. හරි? A කීයද 12000යි. B කීයද 18000යි. C කීයද 20000යි. මේ බලන්න මේ වගේ එක මේ අගට තියෙන බිංදු තුනම කපන් යත හැකි නේද? ඇයි? මේ තුන් දෙනාම 1000න් බෙදෙනවනේ. මේ ඔය කෙනෙක්ට බිංදු තුනම කැපෙන එක එකපාර පේන්නේ නැත්නම් බිංදුව ගානේ කපන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මේක බිංදුව ගානේ කපන් යන්න පුළුවන්. ඊට පස්සේ තව බිංදුවක් ගානේ කපන් යන්න පුළුවන්. තවත් බිංදුවක් ගානේ කපන් යන්න පුළුවන්. දැන් ඊළඟට 12ට 18ට 20 තමයි එන්නේ. මේ තුනම කීයෙන් බෙදෙනවද? 4ෙන් බෙදෙනවනේ. මේ තුනම 4ෙන් බෙදෙනවා. 12 4ෙන් බෙදුනම 3යි. නැහැ. 18 බෙදෙන්නේ නැහැ සෝරි. දෙකෙන් තමයි බෙදෙන්නේ නේ. 6යි 18 බෙදුනම 3යි 20 බෙදුනම 10යි. එහෙනම් ඕක තමයි එන්නේ. 6ට 3ට සෝරි. දෙකෙන් බෙදුනම 9යි. 18 බෙදුනම 9යි. 6ට 9ට 10යි. හරි 6ට 9ට 10යි. ඒතරොන් නොමයි අනුපාත ලියන්නේ සහ සරල කරන්නේ. හරි. ඊළඟට මේ අනුපාතයක හිස්තැන් පුරවන එකක් ආවොත් හරිද? අන්න මේ වගේ හිස්තැන් පුරවන්න එකක් එන්න පුළුවන්. මම එක ගානක් හදලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ හදාගෙන යමු. හිතලා දාන්න පුළුවන් මේක. නමුත් හදන විදිහත් මම කියලා දෙන්නම්. මෙහෙම තිබ්බොත් මෙන්න මේ හිස්තැන් වලට ඉලක්කම අහන්න පුළුවන්. හරි? මෙතනදී හොයාගන්න පුළුවන් ලේසි විදිහකුත් තියෙන පුතේ. මොකද්ද? මේ 5 මෙතනට එද්දි 25 වෙලා. 5 25 වෙන්න නම් කීයෙන් ගුණ වෙන්න ඕනේද? 5න් නේ. 5න් ගුණ වෙන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන සංඛ්‍යාවත් මෙතනට එද්දි 5න් ගුණ වෙලා තමයි. ඒ ඉන්නේ භාගයක්නේ. භාගයකට ඉර යට ගුණ කරලා අපි එක්කෙනෙක්ගෙන් ඉර උඩ තව එක්කෙනෙක්ගෙන් ගුණ කරොත් මෙහෙම සමාන කරන්න බෑ. සම්පූර්ණ වෙනස් වෙන උත්තරේ. හරි? ඉර උඩයි යටයි දෙන්නම එකම ඉලක්කමකින් ගුණ කරොත් තමයි සමාන කරන්න පුළුවන්. එහෙනම් මේ 5 25 වෙන්නේ 5න් ගුණ කරලා නම් මෙතන තියෙන ඉලක්කමත් 10 වෙන්නේ 5න් ගුණ කරා. එහෙනම් ඒ කියන්නේ කීයද මෙතනට එන්නේ 2. ඕනනම් අපිට එහෙම තර්ක කරලා හොයන්න පුළුවන්. එහෙම ඒක තමයි ලේසිම විදිය. ඒක මතක තියාගන්න. ඒක තමයි ලේසිම. ඒක හෙනෙට හිතාගන්න බැරි නම් මෙහෙම කරන්න. මෙතනට දාන්න පුතේ x. මෙතනට x කියලා දාන්න. මෙයා ලියන්න භාගයක් විදියට කොහොමද දෙන්නේ? x බෙදීම 5. සමානයි මෙයාත් ලියමු භාගයක් විදියට 10 බෙදීම 25. දැන් කොහොමද සරල කරන්නේ? හරස් ගුණිතය. හරි දැන් දාමු මොකද හරස් ගුණිතය 25 මෙහෙට ගුණ කරනවා 5 මෙහෙට ගුණ කරනවා. හරි එහෙනම් එනවා මෙතන 25යි x සමානයි 10 වරක් 5. දැන් දෙපැත්තම බෙදෙනවා අපි කියෙන්ද 25යි. x වන්නේ බෑ දෙපැත්තම 25න් බෙදෙනවා. මෙයාට මෙයා කැපෙනවා x සමානයි 5 බෙදුනවා 5යි 5න් 10 බෙදුනම 2යි. x සමානයි 2යි. ඔන්න ඔය විදිහට හදන්නත් පුළුවන්. හරි ඔක දිග ක්‍රමය. නමුත් කෙටි ක්‍රමයක අරකට ඉඳලා හිතින් හිතලා හදන්නත් පුළුවන්. මම මේ පුතේ ඔයගලන්ට හැම ක්‍රමයක්ම උගන්වන්නේ ඒ කියන්නේ අර ගොඩක් ඒවා හැබැයි හැම සමහර ඒවා තිබුණා සමහර ක්‍රම උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නැහැ කියන්නේ අර ඊට වැඩිය ලේසි සමහර වගේ ලේසි ක්‍රමයට අනේක. මේකේ නම් මේ විදි දෙකම ලේසි. හරි. ඒ කියන්නේ මම එහෙම කිව්වා සමගාමී සමීකරණ විසඳීමේ තියෙන තව පොඩි ක්‍රම වර්ගයක් තියෙනවා. මම ඉතින් ඒකේ උගන්වන්නේ එක ක්‍රමයක් විතරයි. ඒ ක්‍රමය විතරක් උගන්වන්න පුතේ ඒ ක්‍රමය තමයි ලේසි. අනිත් ඒවාට කරන්න ගියොත් නාන්න වෙන්නේ. හරි. එක ධන ඍණක් වටදිච්ච ගමන් නානවා. ඔක්කොම නානවා. ඉතින් අර මම කියලා දෙන විදිහට අපිට අඩුම තරමේ ලකුණු 10න් 5ක්වත් ගන්න පුළුවන්. ඒ නිසා මේ හරි මේකේ ගණන් ටිකක් දානවා හදාගෙන යන්න බලන්න. මේකේ ගණන් ටිකක් දානවා හදන්න බලන්න. ඉස්තනට විය යුතු අගය සොයන්න. හරි. ඔක හදන්න බලන්න. ඔය ගණන් දෙක හදන්න. මේක ලියාගෙන මේ ගණන් දෙක හදන්න බලන්න.
12ට 20ක් සමානයි 3ට 2යි 8ට 20 සමානයි 30ක් 5ට 5 හරිද පළවෙනි එක බලමු ඉතින් හිතලා ගන්නත් පුළුවන් හොඳේ ඉතින් හිතලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ හදලා උත්තරේ දාන්න ඕනේ කියලා දෙයක් නෑ එහෙමද තියෙන්නේ දැන් මුද මෙතන බලන්න 12 3 වෙලා තියෙන්නේ මොකක් වෙලාද මේ ඉස්සරහ තියෙන ඉලක්කම වලට සමාන වෙන්නේ 12 3 වෙන්නේ 4ෙන් බෙදිලානේ 12 3 වෙන්නේ 4ෙන් බෙදිලා එහෙනම් මෙතන තියෙන ඉලක්කමත් 4ෙන් බෙදිලා තමයි 2 වෙලා තියෙන්නේ එතකොට මෙතෙන්ට එන්න ඕනේ එහෙනම් කීයද 8 හරි 2 4ෙන් ගුණ කරා නම් අපිට ආපහු ඒ සංඛ්‍යාව හොයාගන්න පුළුවන් 8 එහෙම හිතන්න බැරි නම් ගේන්න දාන්න මෙතෙන්ට x දාලා ලියන්න 12 බෙදීම x සමානයි 3 බෙදීම 2යි අනුපාතය කියන්නේ භාගනේ ඊළඟ හරස් ගුණිතය දාන්න හරි මෙතන එනවා 24යි 12 2 24යි සමානයි 3යි x දෙපැත්තම 3ෙන් බෙදුවොත් x සමානයි 8යි කියලා එනවා x සමානයි 8යි හරි ඊළඟට අපි ගත්තොත් 8ට 20 සමානයි 5 මේකෙත් මෙතෙන්ට x කියලා දැම්මොත් මෙතන එනවා 8 බෙදීම 20 සමානයි x බෙදීම 5 හරස් ගුණිතය දාමු අපි 8 වරක් 5 40යි මෙතන එනවා 20යි x දෙපැත්තම 20ෙන් බෙදුවොත් පුතේ x සමානයි කීයද 2යි හරි හිතලා ගන්නත් පුළුවන් හිතලා ගන්නේ කොහොමද මේ 20 පහ වෙලා තියෙන්නේ මොකක් වෙලාද පුතේ 4ෙන් බෙදිලා හරි 20 පහ වෙලා තියෙන්නේ 4ෙන් බෙදිලා එහෙනම් මෙතන ඉලක්ක මේ 8ත් 4ෙන් බෙදිලා තමයි මෙතනට එන්න ඕනේ කෙනෙක්ට එහෙම හිතලා ගන්න පුළුවන් හරි අද නම් යන්තම් සිග්නල් ටිකක් හොඳයි හරි පුතේ හෙටත් පැය දෙකක් තියෙනවා ක්ලාස් එක මොකද ඊයේ දවසේ මිස්සෙච් එක හරි සහ අනිද්දාත් පැය දෙකක් තියෙනවා මම try එකක් දෙනවා උපරිම සිකුරාදා දවසත් ගන්න සහ මේ සිකුරාදා කොහොම වේද කියන්නේ බැරි විදිහට දැන් ඉස්කෝල පටන් ගත්ත නිසා මට 11 වසරේ ක්ලාස් එක සමානලට හවස කරන්න තමයි වෙන්නේ ඒක නිසා බලමු හරි අනිත් එක සඳුදා දැන් ඔයගොල්ලන්ට ඉස්කෝල පටන් ගත්තා නේද රිවිෂන් එකෙත් සමහර රිවිෂන් එකේ අයත් පටන් අරගත්තා නම් මට පොඩ්ඩක් කියන්න හරි රිවිෂන් එකේ අයත් පටන් අරගත්ත ඉස්කෝලේ මං හිතන්නේ තාම ඒගොල්ලන් අලුත් කට්ටිය ගත්තේ නැහැ නේ ඉස්කෝල වලින් නේ ඒ නිසාම සඳුදා උදේට බලමු අපි සාමාන්‍යයෙන් අර 11 වසරේ අයත් සමහර අය ඉන්න මේකට ජොයින් වෙන. ඉතින් ඒක නිසා මේ සඳුදාත් අපි එහෙම වුණොත් රැටම ක්ලාස් එක කරමු. හරි. සඳුදා දවසෙත් රැට තමයි එතකොට ක්ලාස් එක වැටෙන්නේ. හරි. ඊළඟ සඳුදා ඉඳලා මේ 11 වසරේ ළමයිනුත් ඉන්නවද මේකට ජොයින් වෙන රිවිෂන් එකට. ඒ නිසා මේ ආපහු සඳුදාත් තියෙන්නේ රැට තමයි. මේක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හරි. හරි. අපි දැන් බලමු තව ටිකක් ඉස්සරහට යමු මේ අනුපාත. මේ තාම කරන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගත්ත තැන් ටික හරි. අපිට තාම කතා කරන්න ඕන තැනට වෙනකන් ආවේ නැහැ. හරි. සම්පූර්ණ මුළු පාඩමම කවර් කරනවා. අනුපාත කියන එක ඒ තරම් වැදගත්. ඉගෙන ගන්න හොඳට මතක තියාගන්න මේ. ඕනවට පාඩම එක අනුපාත කියන පාඩම ඉගෙන ගන්න ඕනවට ඉගෙන ගන්න එපා උදේ. අනුපාත කියන එක එන්නේ නැති තැනක් නැහැ. හරි. අනුපාත එනවා අපිට ලේසි ඔය මේ ගත් මිල ප්‍රතිශත ගණන් හදන්න ප්‍රතිශත ගණන් වලදී මේ අනුපාත පාවිච්චි කරනවා නම් පට්ටම ලේසි. වට ප්‍රස්ථාර ගණන් හදන්න මේක ගොඩක් තැන් වලදී එනවා. ඒ නිසා තමයි මේ මුලින් ඉඳලම කරන්නේ. ඒ නිසා හරියට මල්ල ගන්න වැදගත් පාඩමක්. හරි. ලියා ගන්න. එක්තරා භාණ්ඩයක ගත් මිල හා විකුණුම් මිල අතර අනුපාතය එක්තරා භාණ්ඩයක ගත් මිල හා විකුණුම් මිල අතර අනුපාතය 2ට 5 වේ. එක්තරා භාණ්ඩයක ගත් මිල සහ විකුණුම් මිල අතර අනුපාතය 2ට 5 වේ. 2ට 5 මෙහෙම ලියා ගන්න නැත්නම් 2.5 කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ අපිට අනු කියන කැලල දාලා කියන කට්ටිය. එහෙමත් ඉන්නවා. හරි දෙකම වැරදි නෑ දෙකම හරි. 2.5 එහෙම නැත්නම් 2ට 5 වේ. රුපියල් 1200කට ගත් භාණ්ඩයක්
රුපියල් 1200කට ගත් භාණ්ඩයක් රුපියල් 1200කට ගත් භාණ්ඩයක් විකුණන්නේ කීයටද? විකුණන්නේ කීයටද? හරි. පොඩි වෙලාවක් දෙන්න try කරන්න. මම ඊට පස්සේ කියලා දෙන්නම්. බලන්න. 1200කට ගත් භාණ්ඩයක් විකුණන්නේ කීයටද? හරි. අනුපාත දෙක මොකද්ද? ගත් මිල හා විකුණුම් මිල අතරනේ. ගත් මිලයි ගත් මිලට විකුණුම් මිල. ඒ අනුපාතය 2ට 5යිලුනේ 2ට 5යි. හරි. ගත් මිල සහ විකුණුම් මිල අතර අනුපාතය 2ට 5යි. 1200කට ගන්න භාණ්ඩයක් විකුණන්නේ කීයටද කියලා අහනවා. හරි. ඒ කියන්නේ දැන් මේකේ තේරුම මොකද්ද? ගත් මිල රුපියල් 2ක් නම් විකුණන්නේ 5කට. දැන් සරලව ගියොත් ඒ වගේ තේරුමක්. හරි. එතකොට 1200ක භාණ්ඩයක් විකුණන්නේ කීයටද? කොහොමද අපි මේක හොයන්නේ? 1200ක භාණ්ඩයක් මෙතන දෙකක් නම් පහක්නේ. ගත් මිල එකක් වෙනකොට මුලින්ම අපි හොයාගමු එකක්. හරි. දැන් මේ කොටස් දෙකක් වුණොත් මේ පහකට විකුණන්නේ. අපි හොයාගමු එක කොටසක්. හරි. කොහොමද? මේ 1200 බෙදන්න ඕනේ පුතේ දෙකෙන්. 1200 බෙදන්න ඕනේ දෙකෙන්. හරි. 1200 දෙකෙන් බෙදුවම වෙනවා කීයද? 600යි. හරි. ඒ කියන්නේ මෙතන ගත් මිලේ කොටස් දෙකක් තියෙනවානේ. විකුණු මිලේ කොටස් පහක් තියෙනවා. ඒ කියන්නේ කොටස් දෙකකට ගත්තොත් පහකට තමයි විකුණන්නේ. දැන් දෙකකට ගත්තොත් පහකට විකුණන්නේ. අපි බලමු මුලින්ම එකක් ගත්තොත්. එකක් ගත්තොත් කීයද එහෙනම් එන්නේ? එකක් කියලා කියන්නේ 6යි. මේ හිතන රුපියලකට ගත්තා කියලා. හරි. මේක දැන් ඇත්තටම මේ මීට වැඩිය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැනට මේක ඕම තේරුම් ගන්න. හරි. අපි මේ තාම ගියේ නෑ අනුලෝම සමානුපාත වලට. අනුලෝම සමානුපාත වලට ගිය ගමන් මේක සම්පූර්ණ මේ සිද්ධිය පැහැදිලි වෙනවා. හරි. දැනට පොඩ්ඩක් මෙතනදී මෙහෙම තේරුම් ගන්න. අනුලෝම සමානුපාත කරපු ගමන් මේ ගත් මිල සහ විකුණුම් මිල අතර ගණන් මේ විදිහට නෙමෙයි හදන්නේ. හරි. එතකොට මේ කියන්නේ නැ සම්පූර්ණ දේම පැහැදිලි වෙනවා. අපි අන්න මොකක්ද අනුලෝම සමානුපාත පටන් ගන්න වෙන්නේ පුතේ හෙට වගේ වෙද්දි පටන් ගන්න පුළුවන් අපිට. ඔව්. අද මම ඉවර කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරනවා. හෙට තමයි මම හිතන් ඉන්නේ අනුලෝම සමානුපාත පටන් ගන්න. ඒතර හෙටින් පස්සේ මේ ගාන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැනට අපි යමුනේ 1200 දෙකෙන් බෙදලා. එතකොට එනවා එක කොටසක්. මේක එනම් කොටස් පහක් හොයන්න. එහෙම නැත්නම් විකුණුම් මිල හොයන්න. මේක අපිට පහෙන් ගුණ කරන්න වෙනවා. හරි 5න් ගුණ කරන්න. එහෙනම් 600 5න් ගුණ කරාම කීය දෙන්නේ? රුපියල් 3000යි කියලා එනවා. හරි? රුපියල් 3000යි. දැන් මේ ඊළඟට කියන්න යන එක තව ටිකක් වෙනස් එකක්. හරි. දැන් මේ අනුපාතවල තියෙන විවිධ තැන් ටිකක් කතා කරන්න යන්නේ ඊළඟ එක ටිකක් වෙනස්. ලියා ගන්නකෝ ගාන. ලියලා අපි හදමු බලන්න. එක්තරා බීම වර්ගයක් සාදා ඇත්තේ මේවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ලකුණු දෙකේ ප්‍රශ්න වලට අහන්න පුළුවන්. හරි. එක්තරා බීම වර්ගයක් සාදා ඇත්තේ එක්තරා ඔයගලන්ට අහුන්නේ නැත්නම් කියන්න උදේ. හරි. එක්තරා බීම වර්ගයක් සාදා ඇත්තේ අඹයුෂ හා ජලය එක්තරා බීම වර්ගයක් සාදා ඇත්තේ අඹයුෂ හා ජලය 3ට 7 අනුපාතයට 3:7 එහෙම නැත්නම් 3:7 3ට 7 අනුපාතයට මිශ්‍ර කිරීමෙනි ජලය මිලිලීටර් 350කට මිශ්‍ර කළ යුතු අඹයුෂ ප්‍රමාණය කොපමණද? අවකත් කලින් එක වගේම තමයි. කලින් එක වගේම. හිතන්න බලන්න. දැන් මෙතන ගත් මිල 1200යි කියලා කිව්වනේ.
ඒතර අපි A කියපු අනුපාතයෙන් බෙදලා හොයන්න ඕන අනුපාතයෙන් ගුණ කරා. ඒ කියන්නේ මේ කරේ කියපු අනුපාතයෙන් බෙදලා හොයන්න ඕන අනුපාතයෙන් ගුණ කරා. හරි. එහෙනම් මේකෙත් බලන්නකෝ 3ට ජලය මිලිලීටර 350කට ජලය මිලිලීටර 350කට ජලය මිලිලීටර 350කට මිශ්‍ර කළ යුතු අඹ යුෂ ප්‍රමාණය කොපමණද? මිශ්‍ර කළ යුතු අඹ යුෂ ප්‍රමාණය කොපමණද? හරි. සරලවම මේක තේරුම් ගන්න මොකද මේ විදිහ එකක් දීලා දැන් කාගේ හරි දෙන්නෙක් අතර රාශි දෙකක් අතර අනුපාතය දීලා අපිට එක රාශියක මේකක් දෙනවා. කියන්නේ ගත් මිල මෙච්චරයි නම් අනික් එක්කෙනා කොච්චරක්ද කියලා අහනවා. කෙලින්ම කරන්නේ කීයද? දැන් අනුපාතය දීලා තියෙන අගය තියෙනවනේ. ඒ අනුපාතය දීලා තියෙන කෙනාගේ අගය බෙදන්න. දැන් මේ දුන්නේ ගත් මිල. ඒ නිසා ගත් මිලට අයත් අනුපාතයෙන් බෙදුවා. විකුණු මිලනේ අපෙන් ඇහුවේ. එයාට අදාළ එක්කෙනාගෙන් ගුණ කරා. එහෙනම් බලන්න ඔය එකක් හදන්න බලන්න. ඔකේ දැන් මොකක්ද දීලා තින්නේ? ජලය සහ අඹයුෂ සහ ජලය අතර අනුපාතය දීලා තියෙනවා. හරි. අඹයුෂ සහ ජලය අතර අනුපාතය දීලා තියෙනවා. අඹ ජලය. හරි. අඹයුෂ 3ට 7යි. හරි. හදන්න බලන්න. ජලය මිලිලීටර 350කට දාන්න ඕන අඹයුෂ ප්‍රමාණය අහන්න. හොයන්න බලන්න. කොහොමද උදේ? අපිට කියනවා මොකද්ද? ජලය මිලිලීටර 350ක් නේද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ජලයනේ මේක කැලේ කියලා තියෙනවානේ. මේ ජලය කියන එක කියලා තියෙනවා. එහෙනම් 350 බෙදන්න 7න් ಗುಣ කරන්න උදේ අඹයුෂ ප්‍රමාණයනේ අහන්නේ 3ෙන් ಗುಣ කරා. මෙයා බෙදුනම කීයද 50යි. 50 3ෙන් ಗುಣ කරාම 150යි මිලිලීටර 150යි. හරි. ඔය විදිහට මොකක්ද මතක තියාගන්න අනුපාතයක් දීලා ඒ අනුපාතයේ එක්කෙනෙක්ගේ අගය දීලා අනිත් එක්කෙනා අහනවා නම් ඒ දීලා තියෙන අනුපාතයෙන් බෙදන්න අහන අනුපාතයෙන් ಗುಣ කරන්න. හරි. ඊළඟ මේක ලියා ගන්න. පොල් ගොඩක කුඩා ගෙඩි හා විශාල ගෙඩි පොල් ගොඩක කුඩා ගෙඩි හා විශාල ගෙඩි පොල් ගොඩක කුඩා ගෙඩි හා විශාල ගෙඩි 3ට 5 අනුපාතයට විය. තුනට පහ අනුපාතයට විය. එහි කුඩා ගෙඩි ගණන 150ක් නම් එහි කුඩා ගෙඩි ගණන 150ක් නම් මුළු ගෙඩි ගණන කීයද? එහි කුඩා ගෙඩි ගණන 150ක් නම් මුළු ගෙඩි ගණන කීයද? හරි හිතන්න බලන්න.
හරි. ඒකේ කොහොමද පුතේ? කුඩා ගෙඩි හා විශාල ගෙඩි හිතුන්නේ නේ. කුඩා විශාල 3ට 5යි. හරිද? ඒකෙන් කිව්වේ මොකද්ද අපිට? කුඩා ගෙඩි 150ක්. හරි. මෙන්න මේ කුඩා ගෙඩි ගාන කීයද? 150යි කියලා කියනවා. අපෙන් අහනවා මේ ගොඩේ තිබ්බ මුළු ගෙඩි ගාන. ඉතින් දැන් මේකේ මුළු ගෙඩි ගාන හොයන්න නම් මොකක් ඕනේද? මේ තියෙන කුඩා ගෙඩි ගාන, මේ තියෙන විශාල ගෙඩි ගාන නෑ. කුඩා ගෙඩි ගාන අපි දන්නවා. මුළු ගෙඩි ගාන හොයන්න නම් මොකක් ඕනේද? දැන් එකපාරම හොයන්න බෑ. හරි. එකපාර විශාල මුළු ගෙඩි ගාන හොයන්න බෑ. මොකක් හොයාගෙන ඉන්න ඕනද අපි? විශාල ගෙඩි කොච්චරක් තියෙනවද කියලා හොයාගෙන ඉන්න ඕනේ. ඒක තමයි අපි දැන් ඉගෙන ගත්තේ. එහෙනම් 150 බෙදනවා කීයද? 3ෙන්. එයාට අදාළ අනුපාතයෙන් බෙදනවා. ගුණ කරනවා විශාල ගෙඩි ගාන හොයාගෙන ඉන්න බෑ මුලින්ම. අපි හොයාගෙන විශාල ගෙඩි ගාන මේක 5ෙන් ගුණ කරනවා. මෙයාට මෙයා බෙදුනම 50යි. 50 5ෙන් ගුණ කරාම 250යි. එහෙනම් උදේ මුළු ගෙඩි ගාන කියන්නේ මොකද්ද? 150ට එකතු වෙන්න ඕනේ 250. එතකොට කීයද? 200යි 400යි. මුළු ගෙඩි ගාන කීයද? 400යි. හරි 400. ඔය එක විදියක්. හරි. අනුපාතයක් දීලා ඒ අනුපාතයේ එක රාශියක අගය දෙනවා. දීලා අනිත් රාශිය අහනවා. ඒ අහුවම හදන්නේ අපි ඔන්න ඔය විදිහට. හරිද? ඊළඟ විදිහක් බලමු. තව විදිහක් අපි බලමු. මේක ටුට්ටක් දැන් මේ ගානේ කියන දේ හොඳට තේරුම් ගන්න ඕනේ. කියන දේ මේ ගානත් ඕනනම් ඒ විදිහට හදන්න පුළුවන්. දැන් ඊළඟට මම කියන්න යන විදිහට එකපාර මේ ගාන හදලා උත්තරේ ගන්නත් පුළුවන්. හරි? හරි. දැන් අපි හදපු ගාන. හරි. හරි. හැබැයි මේ විදිහට ඒක හදන්න බෑ. හරි. මේකේ හදපු විදිහට ඒක හදන්න බෑ. මේක ඒ විදිහට හදන්න පුළුවන්. හරි. ඒක අමතක කරන්න ඕක. හරි. ඊළඟ විදිහ අපි අලුතෙන් හිතමු. හරි. අඹ ගොඩක අමු ගෙඩි හා ඉදුණු ගෙඩි අඹ ගොඩක අමු ගෙඩි හා ඉදුණු ගෙඩි අඹ ගොඩක අමු ගෙඩි හා ඉදුණු ගෙඩි 3ට 4 අනුපාතයට විය. 3ට 4 අනුපාතයට විය. 3ට 4 අනුපාතයට විය. එහි තිබූ මුළු ගෙඩි ගණන 280 නම් එහි තිබූ මුළු ගෙඩි ගණන 280 නම් එහි තිබූ මුළු ගෙඩි ගණන 280 නම් අමු ගෙඩි ගණන කීයද? අමු ගෙඩි ගණන කීයද? හරි හදන්න බලන්න. අමු හා ඉදුණු නේද? කොටස් දෙකක් අමු හා ඉදුණු අතර අනුපාතය තමයි දීලා තියෙන්නේ. අමු ඉදුණු අමු ඉදුණු. හරි. බලමු කීයද? 3ට 4. මේ ගාන වෙනස මොකද්ද පුතේ? ඔය ගානේ තියෙන සිංහල වෙනසක්. හරි. මොකද්ද කරලා තියෙන්නේ? මේ ගාන හොඳට කියවන්න ඕනේ. දැන් මොකද අපේ ළමයින්ට වෙන ප්‍රශ්නේ. හරි. ළමයින්ට බැරි මොනවද? ගණන් නෙමෙයි සිංහල. මොකද තමයි එකම ප්‍රශ්නේ. හරි. ගාන හොඳට කියවන්න. මෙතන කියලා තියෙන්නේ පුතේ මෙහි තිබූ මුළු ගෙඩි ගණන තමයි 280. දැන් ඉස්සල්ලා අපිට විශේෂ කරලා එක අනුපාතයක් තමයි. ඒ කියන්නේ මේ අනුපාතේ එක අගයක් දුන්නා විශේෂ කරලා. හරි. හැබැයි දැන් කියන්නේ පුතේ මේකේ තියෙන මුළු ගෙඩි ගාන 280යි. මෙන්න මේ මුළු ගෙඩි ගාන 280යි. ඒ කියන්නේ අමු හා ඉදුණු දෙකම තියෙනවා කොච්චරක්ද? 280ක් නේ. එහෙනම් මේක හදන විදිය චුට්ටක් වෙනස්. දැන් ඇයි කලින් දුන්නේ එකක්. දැන් මේ දෙකම මේකේ තියෙන මුළු ගාන දීලා තියෙනවා 280යි. ඒ කියන්නේ මුළු ගාන කියන්නේ මේකේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? අපි ගත්තොත් මේකේ මේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 7ක් නේ. 3යි 4යි 7යි. කියන්නේ 7ක්. දැන් අපි නිකන් ගත්තොත් මේ කියන්නේ මේ සම්පූර්ණ කේක් ගෙඩියක් වගේ එකක් නා. මේක කොටස් 7ක් තියෙනවා. හරි? කොටස් 7ක්. 7කට බෙදලා ඒකෙන් 3ක් අමුවිලු 4ක් ඉදිලා. දැන් අපෙන් අහන්නේ මොකක්ද එහෙනම්? අමු ගෙඩි ගාන අහනවා. කොහොමද හොයන්නේ? උදේ මේ 280 කියන්නේ මේ මුළු ගානනේ. මේ මුළු ගාන. මේ දෙකම.
එහෙනම් අපි හොයාගමු මේකේ එක කොටසක් කියන්නේ කොච්චරක්ද? හරි. දැන් මේකේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 7ක්. එහෙනම් එක කොටසක් හොයන්න නම් මොකද කරන්න ඕන? 280 බෙදන්න ඕන කීයෙන්ද? 280 බෙදන පුතේ මෙන්න මේ මුළු ගානේ. මේ දෙන්නාගේ මේ අනුපාත දෙක එකතුව 3යි 4යි එකතු කරාම කීයද? 7යි. එහෙනම් ඒකෙන් බෙදුවම වෙන අපිට එක කොටසක් කීයද කියලා අපෙන් ඇහුවේ මොකද්ද? අමු අඹ ගෙඩි ගන්න. එහෙනම් අමු අඹ කොච්චරක්ද? එතකොට මෙතන කොටස් 3ක් නේ තියෙන්නේ. දැන් 287න් බෙදුවා කියන්නේ මොකද්ද එන්නේ? එක කොටසක අගය හම්බ වෙනවනේ. දැන් අපි භාග කරානේ. මේ ඉතින් භාගම තමයි මම අර කිව්වේ තව විදිහකින් මේ තියෙන්නේ භාග. හරි. මේ තියෙන්නේ භාග. අනුපාත කියලා කියන්නේ භාග වෙනසක් නැහැ. හරි. ඔයාලා මතක ඇති. මේ අපි ඉගෙන ගත්ත දේවල්. හරි. මේ සාමාන්‍ය නිකන් කොත් එක බර මේ අපි සරලව කියමුකෝ අඹ ගොඩක අඹ ගෙඩි 280ක් තියෙනවා. හරිද? 7න් 3ක් අමු අඹ ඉන්නේ 7න් 4ක් ඉදුණු අඹ. එහෙනම් අමු අඹ කීයද කියලා අහුවොත් මොකද කරන්නේ? 7න් 3න් ගුණ කරනවානේ. ඒක තමයි මම තව විදිහකින් කිව්වොත් මේක අනුපාතයි භාගය අතර සම්බන්ධයක් තියෙනවා. අනුපාත කියන්නේ භාග. හරි. හරි. ඒක පැත්තකින් තියමු. වැඩක් නැහැ. මේ පැත්තකින් දාමුකෝ අපි. දැන් මේ කොටස් දෙකම තමයි 7 කියලා කියන්නේ. එහෙනම් 287න් බෙදුවම අපිට එක කොටසක් හම්බ වෙනවා. හරි. කීයද? 287න් බෙදුවම 28ට 7 4යි 40යි. දැන් අපි හොයාගන්න මේ එක කොටසක්නේ. මේක කොටසක්. දැන් මේ අඹ ගොඩ කොටස් අමු අඹ කොටස් 3ක් සහ ඉදුණු අඹ කොටස් 4කට වෙන් කරා. ඒක තුනෙන් මේ කොටස් එකක් කියන්නේ කොච්චරද කියන එක අපි හොයාගත්තා. 40යි. එහෙනම් අපෙන් ඇහුවේ අමු අඹ ගෙඩි ගන්න මේක තුනෙන් ගුණ කරන්න ඕනේ. එතකොට යනවා කීයද? අමු අඹ ගෙඩි 120යි. මුළු එක දීලා හරි යම්කිසි අනුපාත දෙකක් දීලා ඒ අනුපාත දෙකේ සම්පූර්ණ මුළු එක දීලා එක අනුපාතයක් අහනවා නම් මතක තියාගන්න මේ දීලා තියෙන අගයන් දෙකේ එකතුවෙන් බෙදලා අහන කෙනාගෙන් ගුණ කරා. හරි එච්චරයි. අහන කෙනාගෙන් ගුණ කරා. හරි. මේක ලියා ගන්න ඊළඟට එක්තරා ව්‍යාපාරයකට කැපිටල් ABC තිදෙනා A, B, C කැපිටල් ABC කියලා තුන් දෙනෙක්. හරි. එක්තරා ව්‍යාපාරයකට කැපිටල් ABC තිදෙනා මුදල් යෙදූ අනුපාතය දෙකට තුනට පහ මෙහෙම ඔයගොල්ලෝ මේක මෙහෙම ලියන්න එපා. හරි. ඔයගොල්ලෝ මේක මෙහෙම ලියන්න එපා. ඔයගලන් ලියා ගන්න පුළුවන් මේ ලියා ගන්න පැටලුණුත් කියලා මම මෙහෙම දුන්නේ. ඔයගොල්ලෝ වාක්‍ය ලියාගෙන යන්න. දෙකට තුනට පහ විය. වසරක් අවසානයේ ලැබූ ලාභය රුපියල් 20000ක මුදල් වසරක් අවසානයේ ලැබූ ලාභය රුපියල් 20000ක මුදල් යෙදූ අනුපාතයට බෙදා ගන්නා ලදී. කැපිටල් Aට ලැබුණු ලාභය කීයද? හරි. ඔයලා කියන්න බලන්න. ඔයලා chat එකට දාන්න බලන්න. අපි බලමු. පුතේ මේ ABC කියන තුන් දෙනා අතරම බෙදුවලු කොච්චරක මුදලක්ද? 20000ක මුදලක් තමයි බෙදලා තියෙන්නේ. තුන් දෙනා අතරම 20000ක. හරි. එහෙනම් මේකේ මුළු අනුපාතය අපි හොයාගත්තොත් කීයද එන්නේ? 2යි 3යි 5යි 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 10යි. එහෙනම් මේ 20000 අපි Aට ලැබුණු කොටස හොයන්න කලින් මොකක් කරන්න ඕනද? එක කොටසක් කියන්නේ කොච්චරක්ද මේකේ? 20000 බෙදනවා 10යි. එක කොටසක් හොයාගන්න. එහෙනම් ඊට පස්සේ අපෙන් අහුවේ Aට ලැබුණු කොටස කොච්චරක්ද? මේක ගුණ කරනවා දෙකෙන්. එහෙනම් කොච්චරක්ද? රුපියල් 4000ක්. රුපියල් 4000ක් කියන එක තමයි එන්න ඕනේ.
හරි ඔයගොල්ලන්ට පේනවද බෝඩ් එක පොඩ්ඩක් පේනවා මම පොඩ්ඩක් කියන්න බලමුද chat එකට දාන්න ඕගොල්ලන්ට පේනවද හරි ABC කියන තුන් දෙනා අතර බෙදුවල කොච්චරක්ද රුපියල් 20000ක මුදලක් හරි ඒ කියන්නේ තුන් දෙනා අතරම බෙදලා තියෙන්නේ එහෙනම් අපි හොයාගන්න ඕනේ එක කොටසක් කොච්චරද ඒක ඉස්සෙල්ලාම කියන්නේ දෙකට තුනට පහනේ මේ අනුපාත වල ඔක්කොම එකතු කරත්තම කියන්නේ 10 තමයි එන්නේ එහෙනම් 20000 බෙදෙනවා 10 එන්නේ එක කොටසක් හොයාගන්න ඒක ගුණ කරන අපෙන් අහුව ඒට කොච්චරක් ලැබුණාද කියලා දෙකෙන් ගුණ කරාම රුපියල් 4000ක් තමයි එන්නේ හරි ඊළඟට එහෙනම් මෙන්න මේක හදමු බලන්න ඔන්න දැන් තව චූටි කැලලක් හිතන්න මෙතන පුළුවන් නම් හිතන්න හිතලා හදලා මට මේ ගාන කියන්න හරි එක්තරා මුදලක් කැපිටල් A හා B අතර එක්තරා මුදලක් කැපිටල් A හා B අතර එක්තරා මුදලක් කැපිටල් A හා B අතර 2:5 අනුපාතයට බෙදා ගන්නා ලදී 2:5 අනුපාතයට 2:5 අනුපාතයට බෙදා ගන්නා ලදී දෙකට පහ අනුපාතයට බෙදා ගන්නා ලදී. යාගන්න කැපිටල් A ට වඩා වැඩිපුර රුපියල් 150ක් 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 කැපිටල් B ට ලැබුණේ නම් කැපිටල් A ට ලැබුණු මුදල කීයද? A ට වඩා රුපියල් 150ක මුදලක් B ට ලැබුණේ නම් A ට ලැබුණු මුදල කීයද? දැන් පුතේ වැඩියෙන් ලැබිච්ච එකක් තමයි කියලා තියෙන්නේ. හරි? එතකොට කොහොමද ඔක කරන්නේ? ඕක පොඩ්ඩක් තරු ලකුණක් දාගන්න ඔය ගාන ඉස්සරහින්. මේ රතු පාට පෑනකින් තරු දෙකක් විතර දාගන්න. පොඩි විශේෂ ගානක්. ඔය වගේ කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. හරි? මම මේ තාම කවර් කරගෙන යන්නේ මේවා ගොඩක් වෙලාවට මේ අනුපාත පාඩමෙන් ගොඩාක් දුරටම අපිට කෙටි ප්‍රශ්නයක් ඇහෙන්නත් පුළුවන් සමහරවිට පුතේ දෙවෙනි කොටසේ. සෝරි B එකේ අර පළවෙනි එකේ B කොටස තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. හරි? ඉතින් මේ කතා කරන හැම පොයින්ට් එකක්ම වැදගත්. මට කියන්න බෑ කොහෙන් එයිද කියලා කියන්න බෑ. හැබැයි එන්න පුළුවන් හැම තැනක්ම මම කියලා දෙනවා. හරි? ඒතකොට ඔය ගණන් ටික ආපහු හොඳට බලන්න ඔය ගණන් වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒ ඔය වෙනස්කම් ටික මතක තියාගන්න. හරි? දැන් මම මුලින්ම කිව්වා අනුපාතයක් දීලා අනුපාත එකගේ දීලා අනිත් එක්කෙනාගේ අගේ අහනවා නම් හදන විදිය කරා. ඊළඟට දැන් මේ කතා කරා මොකද්ද මුළු එක. බෙදලා තියෙන මුළු අනුපාතය දීලා අපෙන් එක්කෙනෙක් අහනවා නම් මුළු කොටස් වල ගාන දීලා එක්කෙනෙක් අහනවා නම් හදන විදිය දැන් කියලා දුන්නා. දැන් කියලා ඊළඟට කියලා දෙන්න යනවා වැඩියෙන් තිබ්බොත් කොටසක් අරයට වැඩිය මෙයාට මෙච්චරක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා නම් මෙයාට ලැබිච්ච මුදල කීයද? ඔන්න ඔය වගේ එකක් කොහොමද හදන්නේ කියන එක දැන්. කොහොමද කරනවා ඇත්තේ? මුදල් බෙදුව අනුපාතය කියන්නේ 2:5යි. B ට ලැබුණලු A ට වැඩි 150ක්. නේ? දැන් මෙයාට අපි කිව්වොත් නිකන් උදාහරණයක් කියන්න. අපි නිකමට ගමුකෝ මෙයාට 100ක් නම් මෙයාට ලැබෙනවා 250. හරි අන්න ඒ වගේ. A ට වඩා මේ A ට වඩා B ට ලැබිලා තියෙන කීයක් වැඩියෙන්ද? 150ක් වැඩියෙන්. හරි. අපෙන් අහන පුතේ A ට ලැබුණු මුදල කීයද එහෙනම්? මොකද්ද මේකේ තේරුම වෙනවා ඇත්තේ?
මේ අතර මේකේ තේරුම තමයි මොකද්ද පුතේ? A ට කොටස් දෙකක් දෙනකොට B ට කොටස් පහක් දීලා තියෙනවා. එක අපි දුමු කේක් එකක් කියලා. හරි. A ට කේක් කෑලි දෙකයි නම් දෙන්නේ B ට කේක් කෑලි පහක් දීලා තියෙනවා. එතකොට මොකද්ද ඔකේ තේරුම? දැන් කේක් කෑලි වලින් මට ඔයගොල්ලෝ කියන්න B ට කොච්චරක් වැඩියෙන් දෙනවද? කේක් කෑලි වලින් අපි හිතුවොත් නිකන් A ට වැඩිය B ට A ට 2යි B ට 5යි දෙනවා. එහෙනම් කේක් කෑලි වලින් නිකන් මේ ගාන පැත්තකට දාමුකෝ. ගාන පැත්තකට දාලා මේ 2 සහ 5 කියන්නේ කේක් කියලා හිතමු. හරි. 2 සහ 5 කියන්නේ කේක් කෑලි. A ට කේක් කෑලි දෙකක් දෙනකොට පුතේ B ට කේක් කෑලි පහක් දෙනවා නම් B ට කොච්චරක් වැඩියෙන් දීලා තියෙනවද? B ට කේක් කෑලි 3ක් වැඩියෙන් දීලා තියෙනවනේ. 3ක්. කේක් කෑලි කීයක් වැඩියෙන් දීලා තියෙනවද? 3ක්. අන්න එහෙනම් වැඩියෙන් දීපු කොටස තමයි මේ කියලා තියෙන්නේ කීයද? 150යි කියලා. තේරුණාද? තේරුණාද? මොකද්ද? A ට කේක් කෑලි දෙකක් දෙනකොට B ට කේක් කෑලි පහක් දීලා තියෙනවා. හරි. එතනදී කියනවා B ට වැඩිපුර ලැබුණු ප්‍රමාණය. එහෙම නැත්නම් B ට වැඩිපුර ලැබුණු කේක් කෑලි ටික අපි ගත්තොත් කීයද? B ට කේක් කෑලි 3ක් වැඩිපුර ලැබිලා තියෙනවා. හරි. අන්න ඒ වගේ තමයි පුතේ නම් මේ තියෙන්නේ කොච්චරද? B ට වැඩිපුර ලැබිලා තියෙන කොටස් ගාන කීයද? A ට වැඩිය 3යි. ඒ කොටස් 3 තමයි කීයද? 150 කියන්නේ නේ. ඒ කොටස් 3 තමයි 150 කියන්නේ. එහෙනම් අර කලින් වගේ. දැන් කොටස් 3ක් කියන්නේ 150යිලු. ඒට ලැබිච්ච මුදල අහනවා. එහෙනම් 150 බෙදන්න ඕන කීයද පුතේ? 3ෙන් බෙදනවා ගුණ කරනවා ඒට ලැබෙන්න ඕන කීයද? ඒට ලැබෙන්නේ 2ක්. එහෙනම් මෙයා බෙදුනම 50යි. 52කින් ගුණ කරාම 100යි. රුපියල් 100යි. සරලවම මේ දෙන්න අතර යම් කිසි දෙයක් මෙයාට වැඩි මෙයාට ලැබිච්ච ගාන වැඩියෙන් ලැබිච්ච ගාන කියනවා නම් ඒ කියන්නේ මේ දෙන්න අතර වෙනස. හරි. මෙයාට දෙකක් ලැබෙද්දි මෙයාට පහක් ලැබෙනවනේ. ඒ කියන්නේ මෙයාට 3ක් වැඩියෙන් ලැබිලා තියෙන පුතේ. ඒ 3 තමයි ඔය Nokia 150 කියලා කියන්නේ. එතකොට මේ ආපහු ආයි අපි එන්නේ කොහෙටද? අන්න අර අපි කලින් ගාන හදපු විදියට. පළවෙනියටම ගානක් ඇදී මේ ගණන් ඇදී මේ වගේ. අර ජලය සහ අඹයුසු දීලා අන්න ඒ වගේ. හැබැයි එතනදී කෙලින්ම අපිට දුන්නා මේ අනුපාතයෙන් වගේ කෙලින්ම දුන්නා. මෙතනදී පොඩ්ඩක් හංගලා තමයි අපිට දීලා තියෙන්නේ හොයාගන්න ඕනේ අපි ඒක. හරි. හොයාගන්නේ කොහොමද? කල්පනා කරන්න සිංහල හොඳට තේරුම් ගන්න. ගාන හොඳට තේරුම් ගන්න. ගාන හොඳට කියවන්න. හරි. මේක ඇත්තටම සිංහල පුළුවන් නම් මේ ගණන් හදන්න පුළුවන්. පැහැදිලිද? වැඩියෙන් දීපු ප්‍රමාණය තමයි එතකොට කිව්වේ කීයද? 150යි කියලා. එහෙනම් වැඩියෙන් දීපු කොටස් ගාන කීයද? 3යි. ඒ කොටස් 3 තමයි 150 කියන්නේ. එහෙනම් මුලින්ම එක කොටසක් හොයාගෙන ඉන්න ඕනේ අපි. එක කොටසක් හොයාගෙන. එක කොටසක් හොයන්න මොකද කරන්නේ? 150 බෙදනවා 3ෙන්. ගුණ කරනවා ඊට පස්සේ අපි කොටස් දෙකක් ඒට ලැබිලා තියෙන කොටස් දෙකක්. එහෙනම් දෙක හොයාගන්න. දෙකෙන් ගුණ කරනවා. හරි. පැහැදිලිද? හරි. ඊළඟට මේකෙත් තියෙන පොඩි දෙයක් පොඩි කරුණක් හිතන්න. හරි. ලියාගන්න. බහුවස්ත්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ අතර බහුවස්ත්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ අතර බහුවස්ත්‍රයක අභ්‍යන්තර හා බාහිර කෝණ අතර අනුපාතය දෙකට 3 වේ. අභ්‍යන්තර කෝණ හා බාහිර කෝණ අතර අනුපාතය 2ට 3 වේ. බාහිර කෝණයේ අගය කීයද? බාහිර කෝණයේ අගය කීයද? ඔතන හිතන්න ඕන කරුණක් තියෙනවා ජ්‍යාමිතියේ. හරි. ඔතනදී ජ්‍යාමිතියෙන් හිතන්න ඕන කරුණක් තියෙනවා. අපි බලමු හදයිද කියලා, හිතයිද කියලා. දැන් ඔතන මුළු එකවත් මේ කෝණයේ අගයවත් එකක් දීලා නැහැ. හැබැයි හිතුවොත් මුළු එකේ අගය හොයාගන්න පුළුවන් පොඩි දවවක් කරා. දැන් හිතමු බලන්න. මට හිතලා කියන්න බලන්න එන. හිතලා හදලා කියන්න බලන්න උත්තරේ. මේ වගේ හදන්න හරියන්න හෝ වර්ධින්න හදන්න. හරි. එච්චරයි. හරියන්න ඕනේ නැහැ. හරියන්න නැති හරියනවා නම් ක්ලාස් දෙන්න ඕනේ නැහනේ. හරි. හරියන්න හෝ වර්ධින්න හදන්න. බලමු අපි ඊට පස්සේ. හරි. හදන්න බලන්න ඕගොල්ලෝ. මොකක්ද? අභ්‍යන්තර කෝණයක හා බාහිර කෝණයක එකතු කීයද පුතේ? අන්න ඒක තමයි අහුුන්නේ නැත්තේ ඔයගලන්ට අහුුනේ නැත්තේ නෙමෙයි හිතුවේ නැහැ. අපි ගත්තොත් අභ්‍යන්තර
මොකද්ද අභ්‍යන්තරයි බාහිරයි කෝණය කියන ත්‍රිකෝණයක් ගමු. ත්‍රිකෝණයක් ගමු. මෙයා ප්‍රමේය නෙමෙයි. මොකද මේ ප්‍රමේය නෙමෙයි. ප්‍රමේය නෙමෙයි. නිකන් මම මේ සරල දෙයක් කියන්නේ නැහැ. 72 නෙමෙයි පුතේ. බලමු කියලා. මේ දෙන්නාගේ එකතුව කීයද? මේ තින්නේ අභ්‍යන්තර කෝණයක්, මේ තින්නේ බාහිර කෝණයක්. ওই දෙක එකතු වෙන්නේ කීයද? මෙන්න මේක තමයි හොයාගන්න ඕනේ. හරි. ඕක අපි දන්නම දෙයක්. දැන් හිතේයි මොන දැන් හොඳට අහගන්න. කීයද මේ දෙන්නගේ එකතුව? 180යි. අභ්‍යන්තර කෝණයක හා බාහිර කෝණයක එකතුව කීයද? 180යි. හරි. 180යි. දැන් බැරිද බලන්නේ නා. 180යි. අපෙන් ඇහුවේ මොකද්ද? බාහිර කෝණයගේ. එහෙනම් මේ දෙන්නගෙම එකතුව 180යි. ඒ කියන්නේ දැන් 5යි. 180 බෙදන්න ඕනේ පුතේ කොටස් 5කට. බෙදලා අපි එකෙන් බලනකොට බාහිර කෝණය කියන්නේ 3යි. ඊළඟට බෙදුනම 5යි 3ක් ඉතිරි 56යි 56 3ෙන් ගුණ කරන්න ඕන 6 වරක් 3 18න් 8යි එකක් ඉතිරි 5 වරක් 3 15යි 1යි sorry මෙතන 3නේ 3 36යි sorry 36යි 3 වරක් 6 18න් 8යි එකක් ඉතිරි 3 වරක් 3 9යි 1යි 10යි අංශක 108යි අංශක 108යි බාහිර කෝණයගේ අංශක 108යි අපිට පත් වුනේ නැත්තේ මෙන්න මේක අභ්‍යන්තර හා බාහිර කෝණ දෙක එකතු කීයයි කියලාද අංශක 180යි කියන එක පත් වුනේ නැහැ ඔකයි උනේ හරි හරි ඊළඟට තව වැදගත් කැලලක් කියලා දෙන්න යනවා හරි ඔයාලා දැකලා ඇතිද මෙන්න මේ විදිහේ ඒවා එනවා හරිද මේ අනුපාත අතර මෙන්න මේ විදිහේ ඒවා මෙන්න මේ විදිහේ ඒවා දැකලා ඇතිනේ මොකද්ද ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා A හා B අතර අනුපාතය 1:2යි හරි A හා B අතර අනුපාතය 1:2යි B හා C අතර අනුපාතය 1:4යි ඕගොල්ලන්ගෙන් ගාණය අහනවා A ට B ට C අනුපාතය කීයද කියලා හරි A ට B ට C අනුපාතය කීයද කියලා අහනවා ওই විදිය ගණන් එනවා කොහොමද මේක කරන්නේ මේ තව අනුපාත වල තව පොඩි කැලලක් හරි කොහොමද උදේ එක දෙයක් මතක තියාගන්න මෙන්න මේ ගාන හදන පළවෙනි පියවර හරි පළවෙනි පියවර හොඳට අහගන්න හොඳට ඔළුවේ තියාගන්න පළවෙනි පියවර තමයි මේ ගාන හදන පළවෙනි පියවර එක යට වැටෙන ඉලක්කම් දෙකක් එනවා කොහොම හරි එක යට වැටෙන දෙන්නේ කියලා දැන් එක්ක මෙහෙ වෙන්න පුළුවන් නැත්නම් තව විදියක් මම නිකන් මෙතන දීලා පෙන්නන්නම් එකක් එන්න පුළුවන් බුදේ මෙන්න මේ විදිහට මැද දීලා නැහැ මෙතන 2යි මෙතන 4යි 1යි ඔන්න ඔය වගේ හරි කොහොම කරත් මේ විදිහ අනුපාත දෙකක් දෙද්දී හරිද දීලා A ට B ට C අනුපාතය කීයද කියලා ඔයගොල්ලන්ගෙන් අගේ අහන්න පුළුවන් මේක ප්‍රශ්නේ අහන්න පුළුවන් A ට B ට C කීයද කියලා අහන්න පුළුවන් හරි මම අහනවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න මේ දෙද්දී එක්කෙනෙක් යට එක්කෙනෙක් වැටෙනවා කොතනක හරි හරි එකක් යට එකක් වැටෙනවා පුතේ කොතනක හරි දැන් මේ බලන්න මෙතන වැටලා තින්නේ එක යට ඉලක්කම් දෙක මෙතන කවුද මෙන්න මෙතන හරි පළවෙනිම පොයින්ට් එක තමයි මේ ගානකදී අපි අල්ල ගන්න ඕන එක යට වැටෙන ඉලක්කම් දෙක අරගෙන ඒ දෙන්නගේ කුඩා බුදු ගුණාකාරය හොයන්න හරි ඒ දෙන්නගේ කුඩා බුදු ගුණාකාරය මේ දෙකේ එකේ කුඩා බුදු ගුණාකාරය හොයුවොත් කොහොමද එන්නේ දෙකනේ අපි දන්නවා ඒකනේ මේක දෙකෙන් බෙදුවොත් 1යි 1යි ඒ කියන්නේ දෙක තමයි මේ දෙන්නගේ කුඩා බුදු ගුණාකාරය දෙක හරි දැන් පුතේ ඔන්න දැන් හොදලා ගන්න මෙයා දෙක වෙන්න නම් කීයෙන් ගුණ කරන්න ඕනේද මෙයා දෙක වෙන්න නම් මේ එක යට වැටෙන ඉලක්කම් දෙක අපි සමාන කරගන්න ඕන. අන්න ඒක තමයි තර්කය. හරි. එක යට වැටෙන ඉලක්කම් දෙක සමාන කරගන්න. ඒ සමාන කරගන්න තමයි කුඩා බුදු ගුණාකාරය හෙව්වේ. හරි. එහෙනම් දෙක වෙනසක් කරන්න ඕනේ නෑ. හැබැයි එක කියන එක වෙනස් කරන්න ඕනේ. එක දෙක කරගන්න නම් අපිට නෝ දෙකෙන් ගුණ කරන්නනේ. හැබැයි මතක තියාගන්න මෙයා විතරක් දෙකෙන් ගුණ කරලා නිකන් ඉන්න බෑ. මෙන්න මෙයාවත් අපිට වෙනවා දෙකෙන් ගුණ කරන්න. දෙකෙන් ගුණ කරන්න. හරි. මේ එක විතරක් දෙකෙන් ගුණ කරලා නිකන් ඉන්න බෑ. මේ හතරක් දෙකෙන් ගුණ කරන්න ඕනේ. මෙයාගේ භාගයක්.
මෙයා යම් කිසි සංඛ්‍යාවක් ගුණ කරොත් මෙයාත් ගුණ කරන්න ඕන. දැන් එතකොට මේ දෙක කියන එකේනා එයා කොහොම තියාගන්න පුළුවන් නැත්නම් මෙයාගේ දෙපැත්තම එකෙන් ගුණ කරා නම් හරි. එයා දෙක ඒ විදිහටම තියෙන්න ඕන. මම ඒක කරලා පෙන්නුවේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් එක සංඛ්‍යාවක් විතරමද ගුණ කරන්නේ නැහැ. මෙතන හරියටම දැන් මේ දෙක තිබ්බ නිසා තමයි ඒක ගුණ කරන්නේ නැතුව අපිටත් යන්න පුළුවන්. නැත්නම් අනිවාර්යයෙන්ම මෙයා මෙතන මෙයාගේ ගුණ කරන්නේ අපි හිතමුකෝ 10න් කියලා මෙයාත් උඩ 10න් ගුණ කරන්නේ. හරි. මම තියාගන්න මේ ගාන ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ කෙලින්ම A ට B ට C ලියලා දාන්න පුළුවන්. හරි. A ට B ට C ද මෙතන එක් වරක් එක එකයි. මෙතන දෙක වෙනවනේ පුතේ. මෙතන ඉන්නේ දෙක. ඒ දෙක සමාන වෙනවා. ඉතින් මෙතන ඉන්නේ කෙලින්ම දෙකයි. මෙතන 4 වරක් දෙක කියලා කියන්නේ 8යි. ඔන්න A ට B ට C. හරි. එතකොට කොහොමද ওই විදිය ගානක් හදන්නේ? පළවෙනි එක මොකද්ද? එක යට වැටෙන ඉලක්කම් දෙක අල්ලගන්න. එක යට වැටෙන ඉලක්කම් දෙක අල්ලගන්න. අල්ලගෙන උන් දෙන්න සමාන කරගන්නවා. උන් දෙන්න සමාන කරන්න නම් කුඩා පොදු ගුණාකාරය හොයලා ඒ අවශ්‍ය වෙන විදිහට ගුණ කරන්න. හරි? ඒක තමයි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මම දැන් මේ කියන ගාන හදමු බලන්න. හරි? ලියාගන්න. එක්තරා මුදලක් A හා B අතර කැපිටල් A හා B මම කියන ඉංග්‍රීසි අකුරු ඔක්කොම පුතේ කැපිටල් වලින් ලියන්න. A හා B අතර 1:2 හා 1:2 අනුපාතය නැත්නම් 1:2 1:2ද B හා C අතර 2ට පහද වනසේ B හා C අතර කැපිටල් B හා C අතර දෙකට පහද වනසේ බෙදන ලදී. A ට B ට C සොයන්න. හරි. හදන ගේම් බලන්න. ගානද A හා B අතර 1:2ද B හා C අතර 2ට පහද වනසේ බෙදන ලදී. B හා C අතර 2ට පහද වනසේ බෙදන ලදී. A ට B ට C සොයන්න. මෙන්න මේක. A ට B ට C සොයන්න.
දැන් පුතේ A B C කියලා තුනක් තියෙනවලු මෙහෙම. හරි. දැන් ඔය වාක්‍යයෙන් දෙන එක දාගන්නත් පුරුදු වෙන්න එපා. A හා B අතර 1ට 2යිලු. A හා B කියලා කියන්නේ 1ට 2යි. හරි. C ගියාගේ දීලා නැහැ. එතනට ඉතින් කෙල්ලක් ගහගන්න. හරි. සහ B හා C අතර 2ට 5යි. B හා C අතර 2ට 5යි. හරි. මේකේ A දීලා නැහැ. එතනට ඉතින් කෙල්ලක් ගහගන්න. දැන් මේ දෙන්න අතර වැටිලා තියෙන ඉලක්කම එක යට වැටිලා තියෙන කීයද? මෙන්න මේ පැත්තේ කෑල්ල. ඒ කියන්නේ කීයද? 2ට 5. 2 2. මෙන්න මේ කෑල්ලනේ එක යට වැටිලා තියෙන්නේ. ඒතර ඒක සමාන කරගන්න ඕනේද අමුතු වෙන්නේ නැත්නම් සමාන වෙලාමද තියෙන්නේ? ඒකේ ආය අමුතු සමාන කිරිල්ලක් ඕනේ නැහැ. සමාන වෙලාමයි තියෙන්නේ. දෙකනේ තියෙන්නේ. එහෙනම් කෙලින්ම අපිට මේ ටික ලියන්න පුළුවන්. මෙතනින් එනවා පුතේ 1ට, මෙතන 2යි. මේ දෙන්නම සමානයි ඒ නිසා 2යි. මෙතනින් 5 එනවා. හරි. එහෙනම් 1ට 2ට 5 කියලා එනවා. හරි. 1ට 2ට 5. හරි. ඊළඟ එක ලියා ගන්න. එක්තරා මුදලක් A හා C අතර එක්තරා මුදලක් A හා C අතර එක්තරා මුදලක් A හා C අතර 5ට 8 අනුපාතයටද A හා C අතර 5ට 8 අනුපාතයටද එක්තරා මුදලක් A හා C අතර 5ට 8 අනුපාතයටද B හා C අතර 7ට 6 අනුපාතයටද A හා C අතර 5ට 8 අනුපාතයටද B හා C අතර 7ට 6 අනුපාතයටද 7ට 6 අනුපාතයටද වනසේ බෙදන ලදී. වනසේ බෙදන ලදී. වනසේ බෙදන ලදී. Aට Bට C සොයන්න. Aට Bට C සොයන්න. මොකද මේ කියන්නේ? A හා C අතර 5ට 8යිලු. A හා C අතර. ඒ කියන්නේ B දීලා නැහැ. A හා C අතර 5ට 8යි. හරි. ආයි පොඩ්ඩක් ඉක්නලා වගේ හරි. A හා C අතර 5ට 8යි කියලා කියනවා. එහෙනම් A හා C අතර අපි දාගත්තා B ට අගයක් දීලා තිබ්බේ නැහැ. A හා C අතර 5ට 8යි. හරි.
B හා C අතර 7ට 6යි. B හා C අතර 7ට 6යි. හරි. දැන් එහෙනම් බලන්න එක යට වැටෙන්නේ කවුද? මෙන්න මෙතනනේ 8යි 6යි තමයි එක යට වැටෙන්නේ. අපි එදෙන්නේ කුඩා වූ ගුණාකාරය හොයාගමු. දෙකෙන් බෙදුවොත් 4යි 3යි, දෙකෙන් බෙදුවොත් 2යි 3යි, දෙකෙන් බෙදුවොත් 1යි 3යි, ආපහු 3ෙන් බෙදුවොත් 1යි 1යි. මේ දික් ගුණ කරොත් 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 3 24යි. හරි 24යි. එහෙනම් කුඩා වූ ගුණාකාරය කියන්නේ මේ දෙන්න සමාන වෙන්න ඕනේ කීයටද? 24ට. 8 24 කරන්න නම් පුතේ කීයෙන් ගුණ කරන්න වෙනවද? 3ෙන් ගුණ කරන්න වෙනවා. එතකොට මේ 8 කෙලින් ඉන්න 5ත් ගුණ කරන්න වෙනවා අපිට 3ෙන්. 6 24 කරන්න නම් ගුණ කරන්න වෙනවා පුතේ 4ෙන්. එතකොට මෙයත් ගුණ කරන්න වෙනවා අපිට 4ෙන්. එහෙනම් දැන් මෙතන 5 වරක් 3 කියන්නේ කීයද? 15යි. 7 වරක් 4 කියලා කියන්නේ මෙතන 28යි. මෙතනින් කොහොමද වෙන්නේ කීයද? 24. ඔන්න ඔච්චරයි. හරි? මේකේ කිසිම අමාරුවක් නැති මම දැකලා තියෙන මේ වගේ ගණන් විභාග වලටත් වෙනවා ලේසි. හරි? කරන්න තියෙන්නේ එක යට වැටෙන ඉලක්කම් දෙක හොයාගන්න. ඒ දෙක සමාන කරගන්න තියෙන්නේ. ඒ දෙක සමාන කරගන්න අපිට උදව් වෙනවා කවුද? කුඩා බුදු ගුණාකාරය හොයන. කුඩා බුදු ගුණාකාරය තමයි පුතේ උදව් වෙන්නේ. කුඩා බුදු ගුණාකාරය වෙන්නේ අවශ්‍ය වෙන විදිහට. දැන් 8 24 කරන්න නම් 3ෙන් ගුණ කරන්න. ඒතර මෙයත් 3ෙන් ගුණ කරන්න වෙනවා. මේකේ භාගයක්නේ. භාගයක අපි උඩ ගුණ කරන්න එක්ක යම් කිසි ඉලක්කමකින්ද යටත් ඒ ඉලක්කමෙන්ම ගුණ කරන්න වෙනවා. හරි? හරි. එහෙනම් මේක ලියාගන්නකො. එක්තරා මුදලක් කැපිටල් A හා B අතර එක්තරා මුදලක් කැපිටල් A හා B අතර එක්තරා මුදලක් කැපිටල් A හා B අතර 1:2 අනුපාතයටද 1:2 අනුපාතයටද එක්තරා මුදලක් කැපිටල් A හා B අතර 1:2 අනුපාතයටද B හා C අතර B හා C අතර 4:5 අනුපාතයටද B හා C අතර 4:5 අනුපාතයටද වන ලෙස A, B, C අතර බෙදයි. සීට රුපියල් 250ක් ලැබුණේ නම් බෙදූ මුළු මුදල කීයද? සීට රුපියල් 250ක් ලැබුණේ නම් බෙදූ මුළු මුදල කීයද? හරි. ඔක හදන්න බලන්න දුවේ. දැන් අනුපාතය හදාගෙන ඉන්න වෙනවා පුතේ නේ. අනුපාතය දීලා නැහැ. මුලින්ම දැන් අපි ඔය කරපු විදිහට අනුපාතය ඉස්සෙල්ලම හදාගෙන ඉන්න වෙනවා. හදාගෙන ඊට පස්සේ තමයි ගිහිල්ලා මුළු ගාන හොයන්න වෙන්නේ.
කොහොමද පුතේ a හා b අතර 1ට 2යි. හරි a හා b අතර 1ට 2 අනුපාතයටලු බෙදන්නේ b හා c අතර 4ට 5. b හා c අතර 4ට 5 අනුපාතයටලු බෙදන්නේ. හරි එහෙනම් දැන් මේක 1 යට වැටුනේ කීයද මෙන්න මේ ඉලක්කම් දෙක. ඒතර 2යි 4යි කුඩා පුදු ගුණාකාර වෙවොත් ඔයගොල්ලෝ දන්නවා කීයද එන්නේ කොහොමද 4 නෙන්නේ නේ. එහෙනම් මේ 2 4 කරගන්න නම් 2කින් ගුණ කරාතොත් මෙයත් 2කින් ගුණ කරන්න වෙනවා. එහෙනම් මෙතනින් එනවා 2ට 4ට 5. මොකද මේකේ ගුණ කරන්න ඕනේ නැහැ. ගුණ කරත් එකෙන් ගුණ කරන්න වෙන්නේ එකෙන් ගුණ කරා කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. 2ට 4ට 5 තමයි. එතකොට a ට b ට c කියන අනුපාතය එන්නේ. හරි. දැන් කියනවා c ට ලැබුණොත් රුපියල් 250ක්. c ට ලැබුණොත් 250ක්. මේ ඔක්කොටම ලැබිච්ච මුදල කොච්චරක්ද කියලා අහනවා එහෙනම්. බෙදපු මුළු මුදල කොච්චරක්ද කියලා අහනවා. හරි. කලින් විදියම පුතේ c ට 250ක් ලැබුණා නම් හරි මේක එක කොටසක් කීයද කියලා හොයාගන්න බෙදන්න. 250 බෙදන්න කීයෙන්ද? c ට අයත් අනුපාතය කීයද? 5යි. ඒකෙන් බෙදන්න. දැන් ඇහුවේ මුළු ගාන. ඇහුවේ මුළු ගාන. එහෙනම් පුතේ අපි මේ හොයාගන්න එක කොටසක් නේ. මේකේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 2 අතර 6යි 5යි කොටස් 11ක් තියෙනවනේ. 250 5ෙන් බෙදුවම. ඒ කියන්නේ c ට ලැබිලා තියෙන කොටස් 5ක්. ඒ ලැබිච්ච කොටස් 5 250යි. අපි හොයාගෙන ඉන්න එක කොටසක්. දැන් මේකේ මුළු කොටස් ගාන හොයන්න යන්නේ ඉස්සෙල්ලා අපි හොයාගෙන ඉන්න එක කොටසක් කියන්නේ කීයද කියලා 250 බෙදනවා 5ෙන්. බෙදුවම එනකොට එක කොටසක් කියන්නේ කොච්චරක්ද කියන එක එනවා අපිට. හරි. දැන් අපි මේ මුළු කොටස් ගාන කීයද කියලා එහෙනම් මේකේ මුළු කොටස් කොච්චරක්ද? ඔක්කොම කොටස් 11ක් තියෙනවා. එහෙනම් මුළු කොටස් ගාන හොයන්න ගුණ කරන්න ඕනේ මේ උත්තරේ කීයෙන්ද? 11ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙයාට මෙයා බෙදුනම 50යි. 50 11ෙන් ගුණ කරා කියන්නේ කීයද උත්තේ උත්තරේ එනවා 550යි. රුපියල් 550යි. රුපියල් 550යි. හරිද? පැහැදිලිද? තේරුණාද? හරි. අපි අදට උතනින් නවත්තනවා. හෙට තව මේක සම්බන්ධව තව මේ හදපු ගණන් දෙකක් විතර කතා කරලා අනුලෝම සමානුපාත වලට සහ ප්‍රතිලෝම සමානුපාත වලට යනවා. මේ අනුලෝම සහ ප්‍රතිලෝම අතර චූටි වෙනසක් තියෙන්නේ. හරි. අනුලෝම සමානුපාත නම් හරිම ලේසි. මුලින්ම ওই දෙක අතර වෙනස හොයාගත්ත නම් ඔය කියන නම් දෙකට බය වෙන්න එපා. නිකන් හරි ලොකුයි වගේ අනුලෝම ප්‍රතිලෝම නැහැ. පොඩිම පොඩි චූටි කරුණක් තියෙන්නේ. මම ඒක සරලව කියලා දෙන්නම්. හරි. අපි එතකොට හෙට එහෙමනොත් හෙට රෑ 7:09 ක්ලාස් එක කරමු. හරි. හරි. අදට එහෙනම් අපි උතනින් නවත්තමු. සරණයි. සනස හරි.